අයිබෝන් ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද දෙකකින්ම ව්‍යාපාර මූල්‍ය කළමනාකරණය හා සම්බන්ධ මූලික සංකල්ප කිහිපයක්ම සාකච්ඡා කළා. මූල්‍ය කළමනාකරණය ෆයිනෑන්සියල් මැනේජ්මන්ට් කියන අපේ විභාගයට වගේම ජීවිතයටත් වැදගත් වන මාතෘකාවක්. ව්‍යාපාරවල පැවැත්ම රටේ ආර්ථිකයේ සාර්ථකත්වය සඳහා ඉඳුරාම ඉවහල් වන ඍජු සහාය සංකල්පයක් ඩිරෙක්ට් සපෝට් කන්සෙප්ට් එකක් තමයි මූල්‍ය කළමනාකරණය කියලා කියන්නේ. අපි අද පාඩම් ඒකකයෙන් සාකච්ඡා කරන්නේ තුන්වන පාඩම් පරිච්ඡේදයේ ඒ විකල්ප ආයෝජන මාර්ග. ව්‍යාපාරිකයන්ට පවතින විකල්ප ආයෝජන මාර්ග. මේ ආයෝජනය කියනකොටම රටේ ඕනෑම පුරවැසියෙකුට ඒගොල්ලන්ගේ කනට ඇසට හුරු පුරුදු සංකල්පයක් තමයි ආයෝජනය කියන එක. ඉන්වෙස්ට්මන්ට් ආයෝජනය. දැන් ඕනම පුද්ගලයෙක් ඕනම පුරවැසියෙක් ගත්තොත් එයා ව්‍යාපාරිකයෙක් වන්නත් පුළුවන් නොවන්නත් පුළුවන්. ව්‍යාපාරිකයෙක් කිව්වමද අපිට හැඟෙන්නේ නිශ්චිත ස්ථානයක ව්‍යාපාරික ගොඩනැගිල්ලක් හෝ ව්‍යාපාරික කටයුත්තක නියැලෙනවනේ. දැන් පුංචි උදාහරණයක් ගමු. අපි ජීවත් වෙන ප්‍රදේශයේ අහිංසක මිනිස්සුෙක් ඉන්නවා. එයා එක එක තැන්වල ඇවිදලා අර තල්ලු කරන් යන කරත්තයක් කාට් එකකින් කොස් අරගෙන ඇවිල්ලා එක්තරා ගහක් අර සෙවන තැනක් තියෙනවා පාරේ අයිනේ. එතන කොස් මදුරු කරලා උණුවේ කොස් විකුණනවා. හැබැයි ඔක්කොම ටික විකිනවා. ඒ මිනිස්සයා කාටවත් අතපාන්නේ නැතුව හොරකම් නොකර බොහොම අහිංසක විදියට කාලබිල ජීවත් වෙනවා එකේ. එතකොට එයාට නිශ්චිත ගොඩනැගිලි නැහැ. නමුත් නිශ්චිත ස්ථානයක් තියෙනවා. අපි එයත් ව්‍යාපාරිකයෙක් කියලා දකිනවා. කුඩා පරිමාණ ව්‍යාපාරිකයෙක් වශයෙන් අපි දකිනවා. නිශ්චිත ව්‍යාපාර ගොඩනැගිල්ලක භාණ්ඩ සේවා නිෂ්පාදනයේ විකිණීම කරනවා. අපි ඒකත් ව්‍යාපාරයක් වශයෙන් පහසුවෙන් දකිනවා. ඊට අමතරව අපි නිශ්චිත ස්ථානයක් නැතුව නිශ්චිත ගොඩනැගිලි නැතුව ව්‍යාපාර කටයුතු කරන අය නැද්ද ඉන්නවා. උදාහරණයක් වශයෙන් පොලියට දෙන අය. ඩේලි කලෙක්ෂන් කියන්නේ ඔය ගම්වල නමුත් දානවා ඩේලි අක්කා, ඩේලි අයියා, ඩේලි අංකල් එහෙම දානවනේ. ඒ කියන්නේ දැන් මම එයාගෙන් ණයක් ගන්නවා අද හෙට දෙන්න 5% එක්කලා. මට අද බිස්නස් එකකට යොදවන්න සල්ලි ඕනේ. හෙට මට ඒ බහන්න විකුණන සල්ලි කරගන්න පුළුවන්. මං හෙට ගෙවනවා. හෙට ගෙවුවට තනිද්ද තව 5% ගෙවන්න ඕනේ. ඒතර ඒගොල්ලොත් ව්‍යාපාරිකයෝනේ. හැබැයි අපිට පේන්නේ නැහැ ඒගොල්ලෝ ව්‍යාපාරිකෝ කියලා. තේරෙනවද? ඒ ස්ථානයක් නැහැ. නිශ්චිත ගොඩනැගිල්ලක් නැහැ. ඒගොල්ලෝ සමහරට පයින් ඇවිදලා පුස් සයිකල් එකකින් නැත්නම් යතුරු පැදියෙන් තැන් තැන් වලට ගිහිල්ලා දිනපතා යාට එන්න තියෙන මුදල් එකතු කරගන්නවා. අවශ්‍යයට මුදල් දෙනවා. ඒගොල්ලොත් ව්‍යාපාරිකයෝ. එහෙමත් නැත්නම් නිවෙස් වල ඉඳගෙන ගෘහණියන් ඉන්නවනේ අම්මලා. ඒගොල්ලෝ රැකියාවක් කරන්නේ නැහැ. සමහරට ඒගොල්ලෝ කවුරු හරි සම්බන්ධ කරන් තේකොළ ගෙන්නගෙන තේකොළ පැකට් කරලා මහත්තයර දෙනවා. මහත්තයා ගිහිල්ලා කඩවලට බෙදා හරිනවා. ඒගොල්ලොත් ව්‍යාපාරිකයෝ. තේරුණාද? ඔහොම බැලුවම විශාල පිරිසක් හැමෝම නෙවෙයි වැඩි පිරිසක් ව්‍යාපාරිකෝසෙන් අපිට හඳුන ගන්න පුළුවන්. මේ සෑම කෙනෙක්ම උත්සාහ කරනවා ආයෝජනය කරන්න. ඊළඟ ව්‍යාපාරිකෝ නොවන පිරිස් ඉන්නවනේ. අපි හිතමු අම්මයි තාත්තයි දෙන්නම ගුරු වෘත්තිය. ගුරු වෘත්තියේ නියැලෙනවා. ඒගොල්ලෝ මාසික වටුපක් ලබනවා. ඒගොල්ලෝ ව්‍යාපාරිකෝ නෙවෙයි. ඒගොල්ලොත් ව්‍යාපාරිකයෝ. ඇයි? ඒගොල්ලන් සේවාව අලෙවි කරනවා. ප්‍රතිලාභය ඔස්සේ වටුප් හම්බ වෙනවා. ඊට අමතරව අමතර ව්‍යාපාර කාර්යනුත් කරනවා. සමහරට සවසට කණ්ඩායම් පන්ති වශයෙන් නැත්නම් ඉන්ඩිවිඩුවල් ක්ලාස් වශයෙන් නිවෙස් වෙත ගිහිල්ලා ඉගැන්වීම කරනවා. ඒකත් ව්‍යාපාරයක්. ඒගොල්ලෝ කරන්නේ ව්‍යාපාර කටයුත්තක්. තේරුණාද? ඊළඟට අපි හිතමු ඇතැම් ගුරුවරු ඉන්නවා පෞද්ගලික ඉගැන්වීමේ කටයුතු කරන්නෙම නැහැ. ඇතැම් විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා රජයේ රෝහලක වෛද්‍ය සේවා සපයනවා. ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්නෙම නැහැ. අපි කියන්නේ PP කියලා PP කරන්නෙම නැහැ. පෞද්ගලික වෛද්‍ය වෘත්තිය දෙන්නෙම නැහැ. ඒතර ඒගොල්ලෝ ව්‍යාපාරිකෝ නෙවෙයි. ඒගොල්ලෝ වෘත්තිකයෝ. ගුරුවරයෙක් වෘත්තිකයෙක්. අපි තුමු රජයේ ලිපිකරුවෙක් කියලා. එයා රජයේ සේවකයෙක්. එයත්
වැටුපට වැඩ කරනවා අමතර දෙයක් කරන්නේ. ඒගොල්ලොත් හැබැයි ආයෝජනය කරනවා. ඒගොල්ලොත් ආයෝජනය කරනවා. ව්‍යාපාරිකුත් ආයෝජනය කරනවා. ඒ මේ ආයෝජනය කියන එක අපිට කාටවත් මෙයාට ආයෝජනය අයිති මෙයාට ආයෝජනය අයිති නැහැ. උරුම නැහැ කියලා වෙන් කරන්න බෑ. හැමෝම ආයෝජනයට සම්බන්ධයි. රැකියාවක් කරන කෙනෙක්, ගුරුවරයෙක්, ඉංජිනේරුවෙක්, වෛද්‍යවරයෙක් වැනි වෘත්තිකයෙක්, වඩු කාර්මිකයෙක් වැනි වෘත්තිකයෙක් පවා තමන් උපයගත්ත මුදලින් යම් කොටසක් බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කරනවා. මොකද්ද? ආයෝජනය. සමහරට රැකියාවක් කරන කෙනෙකුට වසරාග බෝනස් එකක් හම්බ වෙනවා. මතකනේ බෝනස් එක ප්‍රසාද දීමනාවක්. වැටුපට අමතරව තව වැටුපක් හම්බ වෙනවා. ඒක වැටුප් දෙකක් හම්බ වෙනවා. ඒකේ ස්ථාවර තැන්පත් ගිණුමක දානවා. මොකක්ද ඒ කරන්නේ? ආයෝජනයක්. නැත්නම් ඒ සල්ලි විසිතුරු මසුන් නැති කරන්න පුංචි ව්‍යාපාර කටයුත්තක යොදනවා. ඒකත් ආයෝජනයක්. ඔය එතකොට මේ රැකියා කරන අයත් ආයෝජනය කරනවා. රැකියා නොකර වෘත්තියක ව්‍යාපාරයක යෙදෙන අයත් ආයෝජනය කරනවා. සෑම දෙනාම ආයෝජනය කරනවා. ඒ කියන්නේ මොකද්ද? අනාගතයේ අතිරික්ත ඉපෙවුමක් උපයා ගැනීමේ අපේක්ෂාවෙන් නැත්නම් තම ධනය තුලින් තව තවත් ධනය වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවෙන් විවිධ ව්‍යාපාර කටයුතු තුළ අර මුදල් යොදවනවා. ඔක තමයි ආයෝජනය කියන්නේ. ඒ සමේ ආයෝජනය කියන එක අපි හැමෝටම පොදු දෙයක්. අපි හැමෝටම පොදු දෙයක්. ව්‍යාපාරිකයන් වශයෙන් අපි හඳුනාගත්ත නිශ්චිත ගොඩනැගිලි තුල නිශ්චිත ස්ථානයක ව්‍යාපාර කටයුතු කරන හෝ නොකරන අයටත් පොදු මූල ධර්මයක් තමයි ආයෝජනය කියන්නේ. තේරුණාද? අපි මුලින්ම බලමු මොකද්ද මේ ආයෝජනය කියන්නේ කියලා. ඉන්වෙස්ට්මන්ට් කියන්නේ මොකද්ද කියලා. ව්‍යාපාරයක් සතු අරමුදල් ව්‍යාපාරයේ තුල හෝ පිටත වත්කම්වල. ව්‍යාපාරයක් සතු අරමුදල් ව්‍යාපාරයේ තුල හෝ පිටත වත්කම්වල හෝ යෙදවීම ආයෝජනය වන අතර ඒ සඳහා ගන්නා තීරණ ආයෝජන තීරණ ලෙස හැඳින්වේ. ව්‍යාපාරයක් සතු අරමුදල් නැත්නම් මූල්‍ය ව්‍යාපාරයේ තුල හෝ පිටත වත්කම්වල හෝ යෙදවීම තමයි ආයෝජනය කියන්නේ. වත්කම්වල යෙදවීම අර්ථයක් තියෙනවා ඒකේ. දැන් බැංකුවක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළා සල්ලි තැන්පත් කරනවනේ මොකද්ද? වත්කමක්නේ. ඒක අපේ ලැබී යුතු වත්කමක්. අපේ තැන්පතු. එහෙනම් වත්කමක් ඒක. එහෙනම් අපි ලොරියක් මිලදී අරගෙන භාණ්ඩ ප්‍රවාහනය කරන්න ඒක යොදවනවා. ලොරියත් අපේ වත්කමක්නේ. ආයෝජනය. අපිට එකකින් ආදායම් ලැබෙනවා. හරිනේ. එහෙනම් ව්‍යාපාර සතු අරමුදල් ව්‍යාපාරයේ එක්ක තුලම නැත්නම් පිටත වත්කම්වල යෙදවීම තමයි ආයෝජනය කියන්නේ. ඒ සඳහා ගන්නා තීරණ තමයි ආයෝජන තීරණ කියන්නේ. දැන් මේක ව්‍යාපාරයක් කියලා කිව්වනේ. එතන සාමාන්‍ය ව්‍යාපාරයක් කොහොම අදහස් කරන්නේ විධිමත් ව්‍යාපාරයක්. ෆෝමල් බිස්නස් එකක්. මම මුලින්ම කිව්වා එහෙම වෙන්න ඕනේ නැහැ. රැකියාවක් කරන කෙනෙකුත් ආයෝජනයක් කරන්න පුළුවන්. රැකියාවක් කරන කෙනාට අපි ව්‍යාපාරිකයෙක් කියලා කියන්නේ නැහැනේ. වෘත්තිකයෙකුට අපි ව්‍යාපාරිකයෙක් කියලා කියන්නේ නැහැ. වෛද්‍යවරයෙකුට අපි ව්‍යාපාරිකයෙක් කියලා කියන්නේ නැහැ. වෘත්තිකයෙක්. ඒගොල්ලොත් ආයෝජනය කරනවා. එවනම් මේක අපිට වෙන විදිහකට කියන්න පුළුවන්. ඒ කොහොමද? කිසියම් පාර්ශවයක් ව්‍යාපාරයත් අයිති, වෘත්තිකයත් අයිති, රැකියාව කරන සේවකයෙකුත් අයිති, සේවාදායකයෙකුත් අයිති, නිවසේ ඉන්න ගෘහණියෙකුත් අයිති. තේරුණාද? ඕනම කෙනෙක් දාන්න පුළුවන්. කිසියම් පාර්ශවයක්. පොදු වචනේ කිසියම් පාර්ශවයක්. කිසියම් පාර්ශවයක් තමන් සතු ධනය කිසියම් ආදායමක් නැත්තම් මොකද්ද? ගේන් එකක්. මොන ලාභයක්ද? ප්‍රතිලාභයක්. ප්‍රතිලාභයක් ඉපෙයි හැකි මාර්ගයක යෙදවීම ආයෝජනය. එහෙම කියන්න පුළුවන්. වඩාත් හොඳයි ඒක. දැන් ටීචර්ස් ගයිඩ් එකේ තියෙන අර්ථකථන අපි මේ විදිහටම ගත්තා. නමුත් මේකටම අපි ලඝු වෙන්න ඕනේ නැහැ. මේකටම හිර වෙන්න ඕනේ නැහැ. මේක විවෘතයි. කිසියම් පාර්ශවයක් තමන් සතු ධනය කිසියම් ඉපෙීමක් නැත්නම් ප්‍රතිලාභයක් උපයාගත හැකි මාර්ගවල යොදවා ඒ ප්‍රතිලාභ උකහා ගැනීමට නැත්නම් උපයා ගැනීමට කටයුතු කිරීම තමයි ආයෝජනය කියන්නේ. එහිදී ඕනෑම පාර්ශවයකට තමන්ගේ ධනය ආයෝජනය කළ හැකි යෙදවිය හැකි විකල්ප මාර්ග තියෙනවා. එයින් හොඳම විකල්ප මාර්ගයක් හෝ කීපයක තමයි යොදවන්නේ. එහිදී තීරණ ගන්න වෙනවා. මොනවද ආයෝජන මාර්ග? තීරණයක්.
ඒකෙන් වඩා වාසිදායක මාර්ග මොනවද? තව තීරණයක්. අවාසිදායක මාර්ග මොනවද? තව තීරණයක්. කෙටි කාලින ආයෝජන මාර්ග මොනවද? දිගු කාල ආයෝජන මාර්ග මොනවද? ඒකත් තීරණයක්. එහෙනම් මම ආයෝජනය කරන්නේ කෙටි කාල මාර්ගවලද දිගු කාල මාර්ගවලද? ඒකත් තීරණයක්. මාර්ග එකකද දෙකකද? ඒකත් තීරණයක්. තේරුණාද? එහෙනම් ඒ ආයෝජනය හා සම්බන්ධව ගන්න ලබන ඕනෑම තීරණයක් අපි නම් කරනවා ආයෝජන තීරණ කියලා. එහෙමනම් අපිට මේකට තව එකතුවක් කරන්න පුළුවන් හෝ කියලා. හෝ කිසියම් පාර්ශවයක් කිසියම් පාර්ශවයක් වරහන් ඇතුලේ ව්‍යාපාරයක් එහෙම නැත්නම් වෘත්තිකයෙක් එහෙම නැත්නම් සේවකයෙක් එහෙම නැත්නම් ගෘහණියක් ආදී. එතකොට කිසියම් පාර්ශවයක් ඔක්කොම ඇති ව්‍යාපාරයක් වෘත්තිකයෙක් සේවකයෙක් ගෘහණියක්. හරි කිසියම් පාර්ශවයක් තමන් සතු ධනය ඒ ධනය කිව්වම කාසියානෝට මුදල්ම වෙන්න ඕනේ නැහැ. මුදල් වෙන්නත් පුළුවන් බොහෝ විට මුදල්. ඉඩම මගේ ඉඩම වෙනත් ව්‍යාපාරයක් කරගෙන යන බද්දර දෙනවා. මම බදු ආදායමක් ගන්නවා. මම කරේ මොකද? ඉඩම ආයෝජනය කළා. මට වාහන දෙකක් තියෙනවා. එක වාහනයක් රෙන්ට් කාර් එකක් වශයෙන් පාවිච්චි කරන්න කිසියම් අපි හිතමු සංචාරක නියෝජිත ආයතනයකට ට්‍රැවල් ඒජන්සි එකට දෙනවා. මාසිකව මං ආදායමක් උපද්දව ගන්නවා. මං මොකද කරේ? මගේ මෝටර රථයේ කින වත්කම මං ආයෝජනය කළා. තේරුණාද? ඊළඟට මම ළඟ තියෙනවා අපි හිතමු පොළව හරන යන්ත්‍ර. ඒ වගේම කොන්ක්‍රීට් කඩන මැෂින් තියෙනවා. අපි කියන්නේ හිල්ටි කියලා. ඒ වගේ උපකරණ මං බද්දර දෙනවා. දීලා දවසකට දෙකකට සතියකට ආදායම උපද්දවනවා. එහෙනම් මගේ වත්කම් මේවා. මොකද්ද? වත්කම් යෙදවි. ඒ වත්කම් කියන මගේ ධනෙ. හරිද? මුදල් වෙන්න පුළුවන්, ඉඩම් වෙන්න පුළුවන්, ගොඩනැගිලි, යන්ත්‍ර, වාහන, තමන් සතු උපකරණ මෙවලම් වෙන්න පුළුවන් ධනෙක ඔක්කොමයි තියෙන්නේ. අනිත් වගේ ඕපන් වෙන්න ඕන මේක තේරෙනවද? එහෙනම් කිසියම් පාර්ශවයක් තමන් සතු ධනය යම් ඉපැයුමක් නැත්නම් ස්ට්‍රෝක් එකක් ප්‍රතිලාභයක් යම් ඉපැයුමක් නැත්නම් ප්‍රතිලාභයක් උපයාගත හැකි මාර්ගයක යෙදවීම ආයෝජනයේ ලෙස හැඳින්විය හැක. තේරුණානේ? එතකොට මේ ආයෝජනය කියන එක තුල අපිට මූලික කරුණු කීපයක් ඉස්මතු කරගන්න පුළුවන්. මොකද්ද? කවුද මේ ආයෝජනය කරන්නේ? කිසියම් පාර්ශවයක්. පුද්ගලයෙක්, ව්‍යාපාරයක්, ගෘහණියක්. තේරුණාද? ඕන කෙනෙක්. ඒ වගේම මොනවද ආයෝජනය කරන්නේ? ධනය. සල්ලිම නෙවෙයි, මුදල්ම නෙවෙයි, ධනය. මුදලුත් අයිති. තේරුණාද? වත්කමුත් අයිති. තමන් සතු ඉඩමක් බද්දර දෙනවා. තමන් සතු ලොරියක් මොකද කරන්නේ? හයර් කරනවා. ආදායම උපද්දවනවා. ආයෝජනය. අපි දැන් සමහරට 3 wheeler එකක් තියෙන 3 wheeler. ඒ 3 wheeler එකක් ගන්නෙ මොකටද? මගීන් ප්‍රහාණය කරලා බහන් ප්‍රහාණය කරලා ආදායම උපද්දවනවා. එහෙනම් 3 wheeler එකක් ගන්න යට කරන මුදල මොකක්ද? ආයෝජනය. එහෙනම් ධනය යොදවනවා. ඒව සල්ලි වෙන්න පුළුවන්. වෙනත් භෞතික සම්පත් වෙන්න පුළුවන්. උපකරණ වෙන්න පුළුවන්. මෙවලම් වෙන්න පුළුවන්. පැහැදිලිනේ? ඒත් එක්කම අනිවාර්යයෙන්ම කිසියම් ඉපෙවුමක් උපයන්න ඕනේ. කිසියම් ප්‍රතිලාභයක් උපයන්න ඕනේ. දැන් මගීන් ප්‍රහාණය කළ ෆී එකක් ගාස්තුවක් උපයන්න පුළුවන් වෙන්න ඕනේ. ඉඩමක් නම් ගොඩනැගිල්ලක් බද්දර දීලා බදු ආදායමක් උපයන්න පුළුවන් වෙන්න ඕනේ. බැංකුවක තැන්පත් කළොත් පොලියක් උපයන්න පුළුවන්කම තියෙන්න ඕනේ. කොටස් වල ආයෝජනය කරොත් ලාභාංශ සහ මොන ධන ලාභද? ප්‍රාග්ධන ලාභ, විකිණීමෙන් ලබන ලාභ උපයන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේ කිසියම් ඉපෙවුමක් ලබන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපි
ආයෝජනයක් කියලා පිළිගන්න. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟට බලමු ආයෝජන තීරණ. දැන් ආයෝජනයේදී ප්‍රධාන තීරණ දෙකක් ගන්න වෙනවා. එකක් තමයි කෙටි කාලීන ආයෝජන තීරණ, අනිත් එක දිගු කාලීන ආයෝජන තීරණ. දැන් කෙටි කාලීන ආයෝජන තීරණ වලටම තමයි කියන්නේ කාරක ප්‍රාග්ධන තීරණ. කාරක ප්‍රාග්ධන තීරණ. දිගු කාලීන ආයෝජන තීරණ වලට තමයි කියන්නේ ප්‍රාග්ධන ආයෝජන තීරණ. ප්‍රාග්ධන ආයෝජන තීරණ. මේ කෙටි කාලීන ආයෝජන තීරණ කියන්නේ ව්‍යාපාරයක් විසින් ප්‍රශස්ත කාරක ප්‍රාග්ධන මට්ටමක් සක්‍රිය කිරීම වෙනුවෙන් ගනු ලබන තීරණ. දැන් කාරක ප්‍රාග්ධනය කියන එක තේරෙනවනේ. එකවුන්ටින් කරන දරුවෝ වශයෙන් වර්කින් කැපිටල්. කාරක ප්‍රාග්ධනය කියන්නේ එදිනෙදා ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී අවශ්‍ය වන කෙටිකල් මූල්‍ය සම්පාදනය කර ගැනීම හා එම කෙටිකල් මූල්‍ය ජංගමවත්කම් බිහි කරන්න යෙදවීම කියන තීරණ වලට තමයි කාරක ප්‍රාග්ධන තීරණ කියලා කියන්නේ. තේරෙනවද? ඒවා කෙටි කාලීනයි. උදාහරණයක් වශයෙන් මුදල්. කොච්චර මුදල් ප්‍රමාණයක් ළඟ තබා ගන්නවද? අපි කියන්නේ අතැති මුදල් කියලා, කෑෂ් ඉන් හෑන්ඩ් කියන්නේ. මොකද අනවශ්‍ය විදියට මුදල් ප්‍රමාණයක් ළඟ තියාගන්නත් ඕනේ. දැන් මුදල් ප්‍රමාණයක් සාධාරණ මට්ටමේ තියාගන්නත් ඕනේ. අනවශ්‍ය ප්‍රමාණයක් ඕනේ. අපි දන්නවා විශාල මුදල් ප්‍රමාණයක් ළඟ තබා ගත්තම එදිනෙදා වියදම් පියවන්න ලේසි. දෛනික ණය වාරික ගෙවන්න ලේසි. ණය හිමියන්ගේ විශ්වාසය දිනාගෙන නොකඩවා ඒ ණය වාරික ගෙවන්න පුළුවන්. හැබැයි වැඩිපුර මුදලක් රැඳෙනවා නම් ඒ වැඩිපුර මුදල ආයෝජනය කරලා උපයන්න තිබූ ප්‍රතිලාභයක් අපට අහිමි වෙනවා. ඒ නිසා මේ ද්‍රවශීලතාවයයි ආයෝජනයයි අතර සමබරතාවයක් රැක ගැනීම මූල්‍ය කල්පනාකරණය දෙන්නන්ගේ ප්‍රධාන වගකීමක් වෙනවා. අපි ණය හිමියන්ගේ විශ්වාසය දිනාගන්න දෛනික කටයුතු අකණ්ඩව පවත්වාගෙන යන්න කියලා කිසියම් මුදල් ප්‍රමාණයක් මුදල් වශයෙන්ම තියාගත්ත එක හොඳයි. හැබැයි අපි වැඩිපුර තියාගත්තොත් తాවකාලික මාර්ගයක ආයෝජනය තුලින් ලබන්න පුළුවන් ප්‍රතිලාභයක් අහිමි වෙනවා. ඒ නිසා මේ ද්‍රවශීලතාවයයි ආයෝජනයයි මොකද වෙන්නේ සමබරව යන්න ඕනේ. නැත්තම් ප්‍රශස්තාකරෙන් ගෙනියන්නට ඕනේ. ඒ නිසා කොච්චර මුදල් ප්‍රමාණයක් අතේ රඳව ගත්තම ඇතිද කියලා තීරණයක් ගන්න වෙනවා. ඒතර ඒක කෙටි කාලීන ආයෝජන තීරණයක් නැත්නම් කාරක ප්‍රාග්ධන තීරණය. ඊළඟට මේකේ සඳහන් කරලා නැත්නම් බැංකුවේ විශේෂයෙන්ම කරන්ට් account එකක් අපි හැන්ඩල් කරනවානේ. ඕනෑම ව්‍යාපාරිකයෙක් චෙක් පත් මගින් ගෙවීම් කරන්න වෙනවානේ. එහෙනම් බැංකු ජංගම ගිණුමක් විවෘත කරලා කොච්චර ශේෂයක් පවත්වාගෙන යනවද කියලා තීරණ ගත්තොත් ඒකත් කෙටි කාලීන ආයෝජන තීරණය. ඊළඟට වෙළඳ ණය ගැතියෝ. ණයට විකුණුම් කොච්චර කරනවද? මොකද ණයට විකුණන ප්‍රමාණය තමයි ණය ගැතියෝ කියන්නේ. ලක්ෂ 5ක බහන්න ණයට වික්කොත් ලක්ෂ 5ක ණය ගැතියෝ ඇති වෙනවා. ලක්ෂ 500ක ණයට වික්කොත් ලක්ෂ 500ක ණය ගැතියෝ ඇති වෙනවා. තේරෙනවද? ඒවත් කෙටි කාලීනයි. මොකද ණය ගැතිය අපි අද ණයට විකුණලා ණය ගැතියට ඉඩ දෙනවද අවුරුදු 5ක් විතර ගෙවන්න නැහැ. අපි බලන්නේ උපරිම කැකීක්මනේ සතියෙන් පුළුවන් නම් සතියෙන් මාසෙකින් දෙකකින් උපරිම 3කින් වගේ ණය අය කරගන්නවානේ. එහෙනම් කෙටි කාලීන. එහෙනම් ඒවා කෙටි කාලීන ආයෝජන තියෙන. ණයට විකිණීමත් ආයෝජනයක්. ඇයි? අපිට ඒ මුදල් ලැබෙන්න ඕනේ මාස කිහිපයක් තුල. කෙටි කාලීන ආයෝජනය කියන්නේ වාණිජපත්‍ර වගේ දේවල්. වාණිජපත්‍ර මහජනයාගෙන් කෙටි කාලීන වරමුදල් රැස් කරගන්න කීර්තිමත් සමාගම් නිකුත් කරන මූල්‍ය අපසහති කියන්නේ වාණිජපත්‍ර කියන්නේ. තේරුණාද? එහෙනම් ව්‍යාපාරිකයොත් වෙනත් ව්‍යාපාර නිකුත් කරන වාණිජපත්‍රවල තමන්ගේ ධනය ආයෝජනය කරන කෙටි කාලීන. ඒක කෙටි කාලීන පුලියක් ලැබෙනවා. ඊළඟට රජයේ සුරකුම්පත් විශේෂයෙන්ම භාණ්ඩාගාර බිල්පත්. භාණ්ඩාගාර බිල්පත්. ඒ කියන්නේ රජයට මහජනයාගෙන් කෙටි කාලීනව ණය ලබා ගැනීමට මහජනයා වෙත අලෙවි කරන මහජනයා වෙත විකුණන කෙටි කල් ණය උපකරණය තමයි භාණ්ඩාගාර බිල්පත් කියන්නේ. රජයේ සුරකුම්පත් කොම ඔක්කොමයි තියෙන්නේ. දිගු කල් ඒවා තියෙනවා රුපියල් සුරකුම්පත්. මැදි කල් ඒවා තියෙනවා භාණ්ඩාගාර බෙදුම් කර. හරිද? කෙටි කල් එක තමයි අපි මේ කියන්නේ භාණ්ඩාගාර බිල්පත්. එහෙනම් ව්‍යාපාරත් පුද්ගලයෝ තමන්ගේ අතිරික්ත ධනෙ වඩා සුරක්ෂිත ආයෝජන මාර්ගයක් වශයෙන් භාණ්ඩාගාර බිල්වත් ආයෝජනය කරනවා. මේ සියල්ලම කෙටි කාලීන ආයෝජන තීරණ හැවත් කාරක ප්‍රාග්ධන තීරණ වලට අයිති වෙනවා.
පැහැදිලිනේ. ඊළඟට ආයෝජන තීරණ වල දෙවෙනි එක තමයි දිගුකාලීන ආයෝජන තීරණ. නැත්නම් ප්‍රාග්ධන ආයෝජන තීරණ. දිගුකාලීන ආයෝජන තීරණ එහෙම නැත්නම් ප්‍රාග්ධන ආයෝජන තීරණ. ඒ කියන්නේ දිගු කාලයක් සඳහා තම ධනය කැප කරලා දිගු කාලයක් තුල තමන්ට ප්‍රතිලාභ ආදායම උපයන්න පුළුවන් මාර්ගවල ක්‍රියාත්මක වීම තමයි දිගු කාලීන ආයෝජන තීරණ එහෙමත් ප්‍රාග්ධන ආයෝජන තීරණ කියන්නේ. මේකට ප්‍රාග්ධන වචනේ පාවිච්චි වෙන්නම මේ තුලින් ව්‍යාපාරවල ප්‍රාග්ධනවත්කම් වැඩි වෙන බලපෑමක් වන නිසා. උදාහරණයක් වශයෙන් ව්‍යාපාර ස්ථාපනය කිරීම. මොකද ස්ථාපනය කරනවා කියන්නේ ස්ටැබ්ලිෂ් කරනවා කියන්නේ ව්‍යාපාර ඇති කරන්න. ඉඩම් මිලදී ගන්නවා, ව්‍යාපාර ගොඩනැගිලි හදනවා, ගබඩා ඉදි කරනවා, කාර්යාල ඉදි කරනවා, අන්න ව්‍යාපාර කටයුත්ත ඒක ඇතුලේ සක්‍රිය කරනවා. ඒ හරහා ආදායම උපදවන්න පුළුවන්. ඒක තමයි ව්‍යාපාර ස්ථාපනය කිරීම කියන්නේ. ඊළඟට ව්‍යාපාර නවීකරණය කිරීම හා පුළුල් කිරීම. ව්‍යාපාර නවීකරණය කිරීම හා පුළුල් කිරීම. දැන් පවතින ව්‍යාපාරය නවීකරණය කරනවා. අපි හිතමු නව තාක්ෂණය ආදේශ කරනවා. CCTV කැමරා පද්ධතිය සවි කරනවා. වායු සමන පහසුකම් ඇති කරලා ඒ ව්‍යාපාරයේ ආකර්ශනීය ව්‍යාපාර පරිසරයක් බවට පරිවර්තනය කරනවා. තේරුණාද? ඒ වගේම අන්තර්ජාල පහසුකම් ලබා ගන්නවා. Wi-Fi පහසුකම් ලබා ගන්නවා. ඒ වගේ ව්‍යාපාර නවීකරණය කිරීම හා පුළුල් කිරීමට කිසියම් මුදලක් වැය කරනවද? ඒකත් දිගු කාලීනයි. ඇයි? ප්‍රතිලාභ දිගු කාලයක් තිස්සේ ලැබෙනවා. වසර 25ක් 30ක් 50ක් 100ක් වගේ දීර්ඝ සමහර පරම්පරා කීපයක් ඒක ප්‍රතිලාභ උපය ගන්නවා. ඊළඟට ව්‍යාපාර විවිධාංගීකරණය කිරීම. ව්‍යාපාර විවිධාංගීකරණය කරනවා. සමහරට මෙතෙක් තනි අංශයක් වශයෙන් ඒකීය ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක වූ ව්‍යාපාරය බහුවංශ ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරනවා. අපි හිතමු අංශ කීපයක් ඇති කරනවා. තේරුණාද? එක අංශයක ලිපි ද්‍රව්‍ය ලැබි කරනවා. තව අංශයක අපි හිතමු හાર્ඩ්වෙයාර් අයිටම්ස් ගොඩනැගිලි ද්‍රව්‍ය ලැබි කරනවා. තව අංශයක රිදිපිලි ලැබි කරනවා. තව අංශයක පාරිභෝගිකයට එදිනෙදා අත්‍යවශ්‍ය අපි කියන්නේ සිල්ලර බඩු කියලා පාරිභෝගික භාණ්ඩ. හාල් පිටි සීනි පරිප්පු වැනි සිල්ලර භාණ්ඩ ලැබි කරනවා. තවත් ව්‍යාපාරයක අපි විදුලි උපකරණ ලැබි කරනවා. තවත් අංශයක ව්‍යාපාරික අංශයක. ඔය වගේ ව්‍යාපාරික අංශ කීපයක් ඇති කරලා වෙන වෙනම මුදල් අය කැමියන් කැෂියර්ලපත් කරලා සමහරට වෙන වෙනම ඒවට නම් තබනවා. එකම ව්‍යාපාරේ නම් තබනවා. තේරෙනවද? නම් තබලා ඒ ව්‍යාපාරේ විවිධාංගීකරණය කරනවා. ගනුදෙනු කරුවොත් කැමති. එකම වහලක් යට විවිධ අංශ. අපි කියන එකම වහලක් යටින් නිවසට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය. අපි නිකන් කතාවට කියන්නේ වහරට කියන්නේ ඉදි කට්ටේ ඉසිර මහාන මෙෂිම දක්වා බෙලදී ගන්න පුළුවන්. එහෙනම් රත වහන නතර කිරීමේ පහසුකම් තියෙනවා. අනිවාර්යෙන් පාරිභෝගික ආකර්ෂණය වෙන විවිධාංගීකරණය. ඒ සඳහා විශාල මුදලක් කැප කරන්න ඕනේ. අංශ වෙන් කරන්න ඕනේ. ඒ වගේම වෙනම මුදල් ලේඛනයන්ට ගන්න ඕනේ. ඒ වගේම ඉලෙක්ට්‍රොනික ඩේටා සර්ච් මැෂින් ගන්න ඕනේ. ඒවට අන්තර්ජාල සම්බන්ධතා ලබා ගන්න ඕනේ. බැංකු සම්බන්ධතා ලබා ගන්න ඕනේ. විශාල වියදමක් දරනවා. දරුවට කමක් නැහැ. ප්‍රතිලාභයේ දීර්ඝ කාලීනයි. දීර්ඝ කාලීනව ප්‍රතිලාභ උපයා ගන්න පුළුවන්. පැහැදිලිද? ඊළඟට ස්ථාවරවත්කම්. ඉඩම්, යන්ත්‍ර, ගොඩනැගිලි, ගෘහ භාණ්ඩ, රථ වාහන ආදී මිලදී ගන්නත් මුදල් කැප කරනවා. ඒවාම ගිරුත් මොකද වෙන්නේ? ආදායම් උපදවන්න පුළුවන්. කෙටි කාලයේද? නෑ දිගු කාලේ. දිගු කාලේ. ඊළඟට දිගු කාලින සුරකුම්පත්. දිගු කාලින සුරකුම්පත්. ඒ කියන්නේ මොකද්ද? උදාහරණ වශයෙන් රුපියල් සුරකුම්පත්. දැන් මෙතන කිව්වේ රජයේ සුරකුම්පත්. ඒ කෙටි කාලෙක විතරයි. භාණ්ඩාගාර බිල්පත් විතරයි. මෙතනත් රජයේ සුරකුම්පත්ම ඒවා දිගු කාල. ඒ කියන්නේ රුපියල් සුරකුම්පත්. රුපියල් සුරකුම්පත්. රුපියල් සුරකුම්පත්. සාමාන්‍ය වසර 3කට වඩා වැඩි කාලයකින් තමයි කල්පෙන්නේ. 3, 4, 5, 10 වගේ කාලයකට. තව තියෙනවා භාණ්ඩාගාර බැඳුම් කර. ඒක සාමාන්‍ය මැදි කාල. අවුරුදු 3කින් කල්පිරෙනවා. භාණ්ඩාගාර බැඳුම් කර. භාණ්ඩාගාර බැඳුම් කර. ඔය වගේ ඔක්කොම දිගු කාලීන ආයෝජන තීරණ දිගු කාලීනව අපට ආදායම් නැත්නම් ප්‍රතිලාභ උපයන්න පුළුවන්. ඒ වගේ ප්‍රධාන ආයෝජන තීරණ දෙකයි තියෙන්නේ. කෙටි කාලීන ආයෝජන තීරණ ඒකටම කියනවා කාරක ප්‍රාග්ධන තීරණ.
දිගුකාලීන ආයෝජන තීරණයකට කියනවා ස්ථාවර ආයෝජන තීරණ. නැත්නම් ප්‍රාග්ධන ආයෝජන තීරණ කියලා කියනවා. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟට ව්‍යාපාරවල සාර්ථකත්වයට ආයෝජන තීරණ වැදගත් වන ආකාරය. ව්‍යාපාරවල සාර්ථකත්වයට ආයෝජන තීරණ අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙනවා. නැත්නම් ව්‍යාපාර සාර්ථකත්වයට ආයෝජන තීරණ ප්‍රයෝජනවත් වන ආකාරය වාසි. ආයෝජනවල වාසිදායක පැත්ත අහන්නේ. පළවෙනි එක තමයි ව්‍යාපාර සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම. අනිවාර්යයෙන්ම ආයෝජනය නිසා ව්‍යාපාර සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. අපි තුන් ව්‍යාපාරයක තියෙනවා මම දන්න ව්‍යාපාරයක් තියෙන ව්‍යාපාරයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තියෙන්නේ වේස්ට් වෝටර් ඔය වොෂ්රූම් වලින් යන වතුර සෝදන වතුර ඔක්කොම ගිහලා අපි දානවන පොළොවට අර ෆිට් වලක් ඒකේ ඒ භූමිය පිහිටීම අනුව නිතරම දියසීරා උරා ගන්න තත්වයක් ඇති. ඒ කියන්නේ වතුර ළඟ ඇති පොළොවේ. තේරුණාද? ඒ වල නිතර පිරෙනවා. සාමාන්‍ය දිනපතා අයින් කරන්න ඕන. ඒකේ විශාල පිරිසක් සේවය කරනවා. ඉතින් වොෂ්රූම් ගණනාවක් පාවිච්චි කරනවා දිනපතා අයින් කරන්න. අන්තිමට දැන් ගලි බවුසරයකට සාමාන්‍යයෙන් ලොකු මුදලක් ගෙවන්න එපා. ඒක අවුරුදු ගානකට ගණන් හදලා බැලුවම ගලි බවුසරය සල්ලි දීලා ගත්තම අවුරුද්දකින් අර යන අර ගෙවන බාහිර ගලි බවුසර වලට ගෙවන ෆී එකෙන් අපිටම ගලි බවුසරයක් ගන්න පුළුවන්. ඒ වගේ ව්‍යාපාර එකක් ගත්තා දෙකක් ගත්තා. තේරුණාද? එතකොට දැන් ඒ තමන්ගේ ඒවා කරනවා. ඊට අමතරව හදිසියේ බාහිරින් ආවොත් ඒකටත් පාවිච්චි කරනවා. ආදායමකුත් උපද්දව ගන්නවා. කොහොම හරි එක්තරා විදේශයෙන් පැමිණි ඉංජිනේරුවෙක්ගේ දැනුම අනුව ඒක වේස්ට් වල දෙකෙන් එකක්. එකකට තව විකල්පයක් දාලා ඒක කොහොම හරි සෑහෙන කාලයක් භාවිතා කරන්න පුළුවන් තත්ත්වයට නවීකරණය කර වැඩි දියුණු කළා. ඊට පස්සේ ගලි බවුසර එකයි අවශ්‍ය වෙන්නේ. එක වේස්ට් වලක් කොහොමද වතුර පොළවේ ළඟම නිසා ඒක කොහොමද පිරෙනවා ඉක්මනට. එකක් වැඩි වුණා. අන්තිමට මේගොල්ලෝ මොකද කරේ ඇඩ්වර්ටයිස් කරලා ඒක බාහිර ඒ වගේ වේස්ට් වල වතුර අයින් කරන්න පාවිච්චි කරා. ඒකෙන් ආදායමකුත් ලබනවා. දැන් බලන්න ව්‍යාපාර සම්පත්වල උපරිම ප්‍රයෝජන ගත්තා. ඇයි? ගලි බවුසර දෙකෙන් දැන් එකක් වැඩි අතිරික්තයක් වුණා. ඒකෙන් දැන් අමතර ආදායමක් උපද්දවනවා. අන්න සම්පත් නාස්ති කරන්නේ. සම්පත්වල උපරිම ප්‍රයෝජන ගන්නවා. ඒ වගේ ව්‍යාපාරයක් සතු අතිරික්ත සම්පත් තියෙනවා. ඒ ඕනෑම අතිරික්ත සම්පතක් කිසියම් හෝ ආදායමක් ලබන්න පුළුවන් මාර්ගයක යෙදවීම තුළින් ආදායම උපද්දනවා නම් අන්න සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත්ත වෙනවා. සම්පත් නාස්තිය බැහැර කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. පැහැදිලිද? දෙවෙනි එක තමයි විකල්ප ආයෝජන අවස්ථා හඳුනාගත හැකි වීම. විකල්ප ආයෝජන අවස්ථා කියන්නේ නිකම්ම නිකද මේක මේ ටීචර්ස් ගයිඩ් එකේ දීපු ක්‍රමයනේ. මේක හොඳම එක තමයි වඩාත් ඵලදායී විකල්ප ආයෝජන අවස්ථා. තේරෙනවද? වඩාත් ඵලදායී අවස්ථා. වඩාත් ඵලදායී අවස්ථා හඳුනා ගන්න පුළුවන්. දැන් ආයෝජන තීරණ ගන්නකොට මුලින්ම බලන්නේ විකල්ප ආයෝජන මාර්ග කොච්චරක් තියෙනවද? කෙටි කාල මාර්ග කොච්චරද? දිගු කාල මාර්ග කොච්චරක්ද? ඒකෙන් අපේ ආයතනයේ සතු අතිරික්ත වත්කම් සහ ධනය කොච්චරක්ද ආයෝජනය කරන්න සූදානම්. හරිද? ඒකෙනුත් වඩා ඵලදායී නිකම්ම නිකන් වෙන ඵලදායී විකල්ප ආයෝජන අවස්ථා මොනවද? ඒ ඵලදායී විකල්ප ආයෝජන අවස්ථා හඳුනාගත්තමත් අපට සැලසුම් සහගතව බොහොම හිමින් සැලසුම් කරලා වඩා හොඳම ආයෝජනයක් කරන්න හැකියාව ලැබෙනවා. ඒ තුලින් අපි ආයෝජනය කරන වත්කම් වලට ඉතා ඉහළම ප්‍රතිලාභ උපය ගැනීම හැකියාව ලැබෙනවා. පැහැදිලිද? ඊළඟට ඉහළ ප්‍රතිලාභ සහිත ආයෝජන තෝරාගත හැකි වීම. ඒ වගේම ඉහළ ප්‍රතිලාභ. දැන් සමහර ආයෝජන අවස්ථා හොඳයි. දීර්ඝ කාලීනයි. අපේ ආයෝජනය කරන ධනෙ කිසිදු අවදානමක් නැහැ. අපට ආපසු ලැබෙනවා. ඕනම වෙලාවක උපලබ්ධි කරලා ගන්න පුළුවන්. නමුත් ප්‍රතිලාභ අඩු නම් වැඩක් නැහැනේ. මේ කියන්නේ ඒකයි ප්‍රතිලාභත් ඉහළ වෙන්න ඕන. උපරිම ඉහළම ප්‍රතිලාභ සහිත ආයෝජන මාර්ගත් තෝරගැනීමේ අවස්ථාව මේ ආයෝජන ක්‍රියාවලියේදී ලබා ගන්න පුළුවන්. ඊළඟට ආයෝජන ප්‍රතිලාභ උපරිම කරගත හැකි වීම. දැන් අපි ඉහළ ප්‍රතිලාභ ලැබෙන ආයෝජන මාර්ග තෝරගන්නවා වගේම ඒ ප්‍රතිලාභ ඉතා ඉහළින්ම උපයා ගැනීමට ඒ ප්‍රතිලාභ තවදුරටත් සංවර්ධනය කර ගැනීමට පවා අවස්ථා උදා කරගන්න පුළුවන්. මොකද අපි හිතමු මෙහෙම
කොටස් වෙළඳ පොලේ මිල කළ සමාගම් කීපයක 3-4ක අපි අතිරික්ත ධනය ආයෝජනය කරා. ඒකත් ආයෝජනයන්නේ. එතකොට කලක් යනකොට අපිට පේනවා යම් සමාගමක වෙළඳ මිල ඉහළ පහළ යන උච්චාවචනය වෙනවා. ඒට සමගාමීව පහළ යන ප්‍රවණතාවත් වැඩි. අපිට පුළුවන් කරන්න මොකද්ද? වහාම ඒ කොටස් ටික තරවුකරුවෙක් මාර්ගෙන් වෙනත් පක්ෂයට විකුණනවා. විකුණලා කොටස් මිල ඉහළ යන ප්‍රවණතාවක් ඇති සමාගමක ටක් ගාලා ආයෝජනය කරනවා. එහෙනම් මොකද වෙන්නේ? අන්න ප්‍රතිලාභ උපරිම කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේ කිසියම් ආයෝජනයක් අපි තෝරගන්නෙත් ඉහළ ප්‍රතිලාභ ලබන්න පුළුවන් මාර්ගයක තමයි. ඒ එතනින් නොනවති තවදුරටත් ඒ ප්‍රතිලාභ වර්ධනය කර ගැනීම අවස්ථාවත් මේ ආයෝජන ක්‍රියාවලිය තුළින් උදා කරගන්න පුළුවන්. ඊළඟට ආයෝජන වෙළඳ පොලේ ඉදිරියටම ගමන් කිරීමට හැකිවීම. දැන් ආයෝජනය සම්බන්ධනුත් තියෙන මාකට් එකක්නේ, වෙළඳ පොලක්නේ. මේ ආයෝජන වෙළඳ පොලේ ඉදිරියටම ගමන් කිරීමේ අවස්ථාව උදා වෙනවා. ඒ කියන්නේ දැන් ආයෝජන වෙළඳ පොල තුල විකල්ප ආයෝජන මාර්ග ගණනාවක එකවර ආයෝජනය කරනවා. අපි කියනවා ආයෝජන කලඹක ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ එක ආයෝජන කලඹක ආයෝජනය කරනවා. හරිද? ඒ කියන්නේ ලොකුම විශාලතම ආයෝජන කලඹක ආයෝජනය කරන්නා තමයි ආයෝජන වෙළඳ පොලේ නායකත්වය දරන්නේ. ප්‍රමුඛ ස්ථානට ලීඩර් කෙනෙක් වෙන්නේ. දැන් මම දන්න අපේ පුතෙක් ඇත්තට මෙයා පුතෙක් කෙනෙක් බොහොම වයස අඩු කෙනෙක්. එයා ඒ දරුවා සාර්ථකව ව්‍යාපාර කරා. එයා වෘත්තීය ඉංජිනේරුවරයෙක් ජපාන්ට ගිහිල්ලා ජපාන් රැකියාවක් කරලා පළපුරුද්ද ලබාගෙන ඇවිල්ලා මෙහෙ එයා මහා පරිමාණයෙන් මෝටර රථ අලුත් වඩියා කරන කම්මැලක්. විශේෂයෙන්ම එයාගේ ඒකට ලොකු ආකර්ෂණයක් තියෙන එයා යන්නේ ජපන් කළමනාකරණයත් මිශ්‍ර කරගෙන යන්නේ. එහෙ ක්‍රමේ මෝටර රථයක් අලුත් වඩියා කරන්නවම හැකි ඉක්මනින් අලුත් වඩියා කරලා එළියට දාන එක. ඒ ඉක්මනින්ම වාහනයක් අලුත් වඩියා කරලා එළියට දැම්මොත් තමයි තව වාහනයක් ඇතුළට අරන් රෙපෙයා කරලා ආදායම වැඩි කරගන්න පුළුවන්. ගරාජ් එකේ මෝටර රථ ගොඩ ගහගත්තොත් මොකද වෙන්නේ? අලුතෙන් සර්විස් එක දෙන්න ගන්න බැරි වෙනවා. ඉක්මනින් යවනවා කියන්නේ ටර්න් ඕවර් එක වැඩි. පිරිවැටුම වැඩි. එයාගේ තිරේක එකයි. සේවකයටත් ඒ වගේම ගෙවනවා. ලක්ෂ 1.5 සාමාන්‍ය සේවක පඩි ගන්නවා. තේරුණා? සාර්ථකයි. එතනින් නොනවති එයා ස්පෙයා පාර්ට්ස් ආනයනය කරනවා. කරලා ඒවා ලිවි කරනවා. එතනින් නොනවති එයා උත්සාහ කරනවා ජපානෙත් එයා ඉඩමක් මිලදී අරගෙන ජපානෙත් මෝටර තලුතුලියා කරන ව්‍යාපාරයක් දාන්න. ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ අරගෙන ගිහිල්ලා. එහෙ ශ්‍රමිකයොත් අරගෙන. මොකද ලංකාවේ ලේබර් කොස්ට් එක අඩුයිනේ. තේරෙනවද? ඒකිනුත් ලාභ ලබන්න. ඊට අමතරව එයා උත්සාහ කරනවා මසුන්, ඒ කියන්නේ ෆ්‍රෙෂ් ෆිෂ්, ඒ කියන්නේ නැවුම් මාළු අපනයන කරන ව්‍යාපෘතියකට එයා සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම ඉස්සෝ පොකරිස්සෝ වලට විශාල ඉල්ලුමක් තියෙන බටහිර රටවලින් ෆ්‍රීස් කරලා ඇසුරුම් කරලා අපනයනය කරනවා. ඒ ප්‍රොජෙක්ට් එකත් එයා කරනවා. එතනින් නොනවති මෙයා මෙන්න ආරම්භ කරනවා එපාර්ට්මන්ට් එකක්. ඒ කියන්නේ නිවාස සංකීර්ණයක් ඉදි කරලා ඒකේ පාකින් දීලා ආරක්ෂාව දීලා සිකියුරිටි එක දාලා විධිමත් ලෙස එපාර්ට්මන්ට්ස් අලෙවි කරන්න. නැත්නම් බද්දර දෙන්න. එතනින් නොනවති එයා ඔක්කොම්පිටි ප්‍රදේශයේ මැණික් ගැරීමේ ව්‍යාපාරයකුත් ආරම්භ කරන ලයිසන් එකක් අරගෙන. පේනවද කතන්දරේ? ආයෝජන කලඹක්. එහෙනම් ආයෝජන වෙළඳ පොලේ ඉදිරියටම ගමන් කරනවා කියන්නේ ඕක තමයි. එකම ආයෝජන මාර්ගයක නොරැඳී විකල්ප ආයෝජන මාර්ග කීපයක තම ධනය ආයෝජනය කරමින් ආයෝජන වෙළඳ පොලේ ප්‍රමුඛයෙක් බවට පත් වෙන්නත් අවස්ථාව උදා වෙනවා. ඒ වගේ ප්‍රයෝජන කීපයක්ම ආයෝජනය තුලින් ගන්න පුළුවන්. පැහැදිලිනේ? ඊළඟට අපි බලමු ව්‍යාපාර අරමුදල් ජංගම හා ස්ථාවර වත්කම් වල ආයෝජනය කිරීමේදී සලකා බලන සාධක. දැන් ව්‍යාපාරිකයෝ තමන්ගේ අරමුදල් නැත්නම් තමන්ගේ ධනය, සිය ධනය එක්ක ස්ථාවර වත්කම් වල ආයෝජනය කරනවා. එක්ක ජංගම වත්කම් දෙකෙන් එකක්නේ. එක්ක කෙටිකල් මාර්ගවල, එක්ක දිගුකල් මාර්ගවල. ජංගම කියන්නේ කෙටිකල් මාර්ග, කෙටිකල්, ස්ථාවර කියන්නේ දිගුකල් මාර්ගවල ආයෝජනය කරනවා. එහෙම විකල්ප කෙටිකල් සහ දිගුකල් ආයෝජන මාර්ගවලින් වඩා වාසිදායක කෙටිකල් හෝ දිගුකල් හෝ මාර්ග දෙකම හරි තීරණය කරනකොට කුමන මාර්ගවලද අපි ආයෝජනය කළ යුත්තේ කියලා සාධක කීපයක් සලකා බැලිය යුතුමයි. සාධක කීපයක් සලකලා බලලා තමයි වඩා ඵලදායි ඒ වගේම විශ්වාසවන්ත
ඒ වගේම දීර්ඝ කාලීනව ආදායම් උපද්දවන්න පුළුවන් ආයෝජන මාර්ගයක් තෝරාගත යුතුයි. අපි නිකමට හිතමු සමහර ආයෝජන මාර්ග තියෙනවා අපිට හිතන්න බැරි තරම් ආදායමක් මාසිකව උපයන්න පුළුවන්. හැබැයි අවුරුදු 3යි. 3න් පස්සේ ඒ විකල්ප ඉවරයි. එhmenan ඒකට මාසෙකට ඉතා ඉහළ ඉපයුමක් ලබන්න පුළුවන් වුණත් වසර 3කින් අපේ ආයෝජනයේ අහිමි වෙනවා නම් අපි ඒකට ධන යොදවන්න තරම් පෙළඹෙන්න ඕනේ නැහැ. ඊට වාසිදායකයි අවුරුදු 20ක් 25ක් වගේ කාලයක් තුල මධ්‍යස්ථ මට්ටමේ ආදායම් ලබන්න පුළුවන් ස්ථාවර ආයෝජන මාර්ගයක යෙදවීමට වඩා ඵලදායක වෙන්න පුළුවන්. ඒ වගේ සුදුසුම ආයෝජන මාර්ගයක් කෙටි කාලීන වෙන්න පුළුවන්, දිගු කාලීන වෙන්න පුළුවන්. තෝරගන්නකොට සාධක කීපයක් සැලකිල්ලට අරගෙන නිවැරදි ආයෝජන මාර්ගයක් තෝරගන්න ඕනේ. මෙන්න මේක මෙතෙක් විභාගයට මෑත කාලේ අවධාරණය කරේ නැහැ. අනිවාර්යයෙන්ම 2022 වෙනකොට මේකෙන් ප්‍රශ්නයක් අහනවාමයි. ඒක මතක තියාගන්න. ඒක කොහේ හරි මාක් කරලා තියාගන්න. විභාග ආසන්න විභාග ප්‍රශ්නයක් කියන එක. පළවෙනි සාධකය තමයි return of investments. return of investments. මේ කියන්නේ මොකද්ද? return of investment කියන්නේ මොකද්ද? ආයෝජන සඳහා ප්‍රතිලාභ. ආයෝජන සඳහා ලැබෙන ප්‍රතිලාභ. ඒක බලන්න ඕනේ. ආයෝජන සඳහා හිමි ප්‍රතිලාභ. හිමි ප්‍රතිලාභ. රිටර්න් කියන්නේ ප්‍රතිලාභනේ. දැන් ආයෝජන විකල්ප ආයෝජන මාර්ගවල ලැබෙන ප්‍රතිලාභ වෙන්වෙන්ව සලකා බලන්න ඕනේ. බලලා ප්‍රතිලාභ වැඩි මාර්ගයක් වෙන්නත් ඕනේ. ප්‍රතිලාභ ඉහළම අපි A සහ B කියලා මාර්ග දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ. තේරෙනවද? නැත්නම් ABC කියලා මාර්ග තුනක් තියෙනවා. මේකේ ප්‍රතිලාභේ 60ක් ලැබෙනවා. මේකේ 30යි. මේකේ 40යි. එහෙම හිතන්නකෝ. ආයෝජනය කරන ධනයේ අගය රුපියල් වලින් ධනයේ වත්කම් සල්ලි හරි දීපල හරි ධනයේ අගෙන් 60%ක්ම ලැබෙනවා වර්ෂයකට. ඉතින් වර්ෂයකට මේ අපි ගන්නේ වාර්ෂිකව. 60ක්ම ලැබෙනවා ඒ කියන විකල්ප මාර්ගය ආයෝජනය කරාම. B එකේ 30යි අඩුයි. C එකේ 40 මධ්‍යස්ථයි. එතකොට ප්‍රතිලාභ ලැබිය හැකි කාලය අපි වසර වලින් ගමුකෝ. වසර 3යි. මෙතන වසර 25යි. මෙතන වසර 22යි. මේකේ 60ක් ප්‍රතිලාභ ලැබෙනවා. හැබැයි අවුරුදු 3න් වැඩේ ඉවරයි. ඒ ආයෝජන අපි උපලබ්ධ කරලා පැත්තකට වෙන්න ඕනේ. ඉන්හාට ආයෝජනය ගෙන යන්න බෑ. ඒ අපි මේ අදාළ ආයෝජනය කරන ශ්‍රේෂ්ඨ ව්‍යාපාර කටයුතු වෙහෙල යනවා කියලා. දැන් යම් ප්‍රොජෙක්ට් එකක් කරන්නේ. තේරෙනවද? දැන් ඒ ප්‍රොජෙක්ට් එකක් කරන්නේ ප්‍රොජෙක්ට් එක අවුරුදු 2යි. දෙකෙන් පස්සේ ප්‍රොජෙක්ට් එක අවසానයි. ඒ වගේ එකක් මේක. ඒ තරම්ම හොඳ ෂුවර් නැහැනේ. ඒක අපිට එහාට අපිට නව ප්‍රතිලාභ ලැබෙන ආයෝජන මාර්ගයක් හොයාගන්න බැරුණොත් අපරාධයක්. දැන් තියෙනවා විකල්ප තියෙනවා. මේ විකල්ප තව දෙකක් තියෙනවනේ. මේකට ගියොත් අවුරුදු 25ක්ම යන්න පුළුවන්. හැබැයි 30යි හම්බ වෙන්නේ. මේකට ගියොත් අවුරුදු 22ක් දක්වා යන්න පුළුවන්. 3ක් අඩුයි. හැබැයි 40යි. එහෙනම් මේක නේද හොඳම? මොකද සාපේක්ෂව අවුරුදු 22ක් දක්වා ප්‍රතිලාභ උපයන්න පුළුවන්. ආයෝජනය කළොත් ධනෙ 100ක් 140ක් ලැබෙනවා. මේකේ 130ක් ලැබෙනවා 25ක්. ඉතින් අවුරුදු 3 එක සසදද්දී අපට 22 ලාභදායකයි. එහෙනම් මේක තමයි හොඳම විකල්ප ආයෝජන මාර්ගය වෙන්න ඕනේ. ඒකයි මේකෙන් කියන්නේ return of investment. ආයෝජන සඳහා ප්‍රතිලාභ. ඒ කියන්නේ ඉහළ ප්‍රතිලාභ ලැබෙන්නත් ඕනේ, දිගු කාලයක් තුල ප්‍රතිලාභ හිමි කරගන්න පුළුවන් වෙන්නත් ඕනේ. එවැනි මාර්ගයක් තමයි තෝරාගත යුත්තේ. පැහැදිලි නේද? right. එහෙනම් අපි ඒකට ලියමු සාපේක්ෂව ඉහළ ප්‍රතිලාභ
උපයා ගත හැකි මෙන්ම දිගුකාලීන වූ ආයෝජන මාර්ග ආයෝජන මාර්ග එකක් වෙන්න පුළුවන්, කීපයක් වෙන්න පුළුවන්. විය යුතුය. ප්‍රතිලාභය වැඩි වෙන්නත් ඕනේ, දිගුකාලීනව උපය ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. පැහැදිලිනේ? පළවෙනි සාධකය. දෙවෙනි සාධකය තමයි risks of investment. ඒ කියන්නේ මොකද්ද? ආයෝජන අවදානම. ඒ ගැනත් හිතන්න ඕනේ. ආයෝජන අවදානම. දැන් සමහර විට අපි ඉහළම ආදායම් ලැබෙන මාර්ගයක ආයෝජනය කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ ආයෝජනය එකවර අහිමි වීමේ අවදානමක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉහළම ප්‍රතිලාභ සමහරට ලැබෙන්න පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. ඉහළම ප්‍රතිලාභ ලැබුණා වුණාට ක්ෂණිකව අනපේක්ෂිතව ඒ ආයෝජන අවස්ථාව අහිමි වෙන්නත් පුළුවන්, අහිමි නොවන්නත් පුළුවන්. ඒ වගේ ආයෝජන අවදානම පුළුවන් තරම් අඩුම මාර්ගයක් තෝරගෙන තමයි ආයෝජනය කළ යුත්තේ. සමහරට ප්‍රතිලාභ අඩු වෙන්න පුළුවන්. අඩු වුණත් කමක් නැහැ, සාපේක්ෂව අඩු වුණත් කමක් නැහැ, අවදානම අඩු නම්. දැන් ස්වභාව ධර්මය හෝ නැත්නම් සමහර අයට කියන අනුව දෙයයන් වහන්සේ අපිට ලබා දෙන්නේ යම් දේ අසමානව කියලානේ කියන්නේ. මම ඒකට විරුද්ධයි. මම කියන්නේ සමානව. සමානව දෙන්නේ. ස්වභාව ධර්මය දුන්නත් දෙයයන් වහන්සේ දුන්නත් දෙන්නේ සමානව. කියන්නේ අසමානව කියලා නෑ, සමානව. මොකද්ද තර්කය? දැන් අපි කියන සමහර අය දුප්පත්, සමහර අය පොහොසත්. ඒ ස්වභාව ධර්මය දෙන විදිහේ හැමෝටම සමානව දෙන්නේ නෑ. දෙයයන් වහන්සේ හැමෝටම සමානව දෙන්නේ නෑ. ඒකනේ මං කියනවා නෑ සමානව දෙන්නේ. ඇයි? සමහරට අපිට ධනය අතින් දුප්පත් තමයි. අපි යන්තම් යපුම් මට්ටමේ සාමාන්‍ය විදිහේ සරල ආහාර පාන පාරිභෝගික භාණ්ඩ පාවිච්චි කරලා ජීවත් වෙනවා තමයි. හැබැයි අපි හරි සතුටින් ජීවත් වෙනවා. අපිට ප්‍රශ්න නැහැ. අපිට ලොකු දීර්ඝකාල ඉලක්ක නැහැ. ලොකු අවදානම් නැහැ. අපිට තර්ජන නැහැ. තරඟකරුවෝ නැහැ. අපි නිදැල්ලේ. අපි ජීවත් වෙනවා. සතුටින් ජීවත් වෙනවා. අපේ දරුවෝ ක්‍රීඩා කරනවා. අධ්‍යාපනය කරනවා. අපි නිදහසේ ජීවත් වෙනවා. අපිට ලොකු සිත් වේදනාවක් නැහැ. මොනතරම් පොහොසත්ද බලන්න අපි එහෙනම්. පොහොසත් කියලා කියනවනේ. ස්වභාව ධර්මයේ සමහරට ධනෙ විශාල වශයෙන් දෙනවා. ඊ타ම අවදානම්, ජීවිත අවදානම්, තරඟකරුත් එක්ක ගැටුම්, තරඟකරු විවිධ උපාය මාර්ග අනුගමනය කරනවා. සමහර අපිට ජීවිතයේ පවා තර්ජනෙල්ල කරනවා. තේරුණාද? ඒ වගේම පවුල ඇතුළේ ගැටුම්, පවුලේ සමගිය නැහැ. තේරුණාද? ඒ වගේ එතන මොකද? එතන තියෙන නිතරම දුක. හිතට නිදහස නැහැ. සැහැල්ලුව නැහැ. එතන සල්ලි තියෙනවා, ජීවිත සහනය නැහැ. අතන සල්ලි අඩුයි, ජීවිත සහනය තියෙනවා. දෙකම එකයි. මගේ තර්කය පිළිගන්නවද? ස්වභාව ධර්මය දෙන්නේ සමානව. ස්වභාව ධර්මය දෙන්නේ සමානව. තේරුණාද? ඒ වගේ දැන් ආයෝජන අවදානම වැඩි නම්, ඒ කියන්නේ ආයෝජනය තුලින් අපිට ප්‍රතිලාභ අහිමි වෙන්න පුළුවන්. අපි යෙදවූ ධනයත් අහිමි වෙන්න පුළුවන්. සම්භාවිතාවයක් තියෙනවා. ඒ සම්භාවිතාව වැඩි නම්, ආයෝජන අවදානම වැඩි නම් ප්‍රතිලාභ සාමාන්‍ය වැඩිපුර හම්බ වෙනවා. එහෙම තමයි ස්වභාව ධර්මය දෙන්නේ. බැලන්ස් කරනවා. අවදානම වැඩි, ප්‍රතිලාභ වැඩි. අවදානම අඩු නම් මොකද වෙන්නේ? ප්‍රතිලාභයත් අඩුයි. එහෙම තමයි ස්වභාව ධර්මය දෙන්නේ. ඒතර ප්‍රතිලාභ අඩු වුණාට ප්‍රශ්න නැහැ, අපිට ආයෝජන අවදානම අඩුයි. අපේ ආයෝජිත ධනෙ අපෙන් ඈත් වීමේ සම්භාවිතාව ඉතාම අඩුයි. එනේ ඒ වගේ අනිවාර්යයෙන්ම ආයෝජන අවදානම අඩු මාර්ගයක් තෝරගන්නට ඕනේ. එහෙනම් මේ කියන්නේ ප්‍රතිලාභ තරමක් අඩු වුවද, ප්‍රතිලාභ තරමක් අඩු වුවද ආයෝජන අවදානම් අවදානම අවම
ආයෝජන මාර්ගයක් විය යුතුයි. මාර්ගයක් විය යුතුයි. පැහැදිලිනේ? ඊළඟ එක තමයි ලික්විඩිටි. ඒ කියන්නේ මොකද්ද? ද්‍රවශීලතාවය. ද්‍රවශීලතාවය. ඒ කියන්නේ අපි විකල්ප ආයෝජන මාර්ග අතුරින් කිසියම් ආයෝජන මාර්ගයක් හෝ කීපයක් අපසතු වත්කම් අපසතු ධනය යෙදවීමට ආයෝජනය කරන්න තීරණය කරද්දී ඒකේ ද්‍රවශීලතාවය ගැන හිතන්න ඕන. ඒ කියන්නේ පහසුවෙන් ඉක්මනින් අඩු පරිවැයක් යටතේ මුදල් බවට පත් කර ගැනීම හැකියාවත් බලන්න ඕන. මොකද යම් විදියකින් ආයෝජන අවස්ථාව එතරම් ඵලදායක නොවන තත්ත්වයක් උදා වුණොත් මේ ආයෝජන මාර්ග ඉක්මනින් කාට හරි පවරලා නැත්නම් අන්සතු කරලා නැත්නම් අලෙවි කරලා ඉක්මනින් මුදල් බවට පත් කරගන්න පුළුවන් නම් ඒක එක්තරා අන්දමට ආයෝජන අවදානම අඩු වෙන බලපෑමක් වෙනවා. දැන් අපි හිතමු අපි ඉඩමක ආයෝජනය කරනවා කියලා. අපි ඉඩම් මිලදී ගන්න සල්ලි යොදවනවා. ආයෝජනය. ඉඩම් මිල එන්නේ ඉහළ යනවා. නමුත් අපට සල්ලි හදිසියක් ඇති වුණොත් ඉඩමක් ඉක්මනට සල්ලි කරගන්න පුළුවන්ද? සරලම උදාහරණයක්. බෑ. ඉඩමක් ලේසියෙන් විකුණන්න බෑනේ. හදිසියේ මේ කඩේක සිල්ලර භාණ්ඩයක් හාල් ටිකක් අලෙවි කරනවා අලෙවි කරන්න බෑනේ. ද්‍රවශීලතාවයේ ඊටාම අඩුයි. ඉඩම පිළිබඳ ප්‍රචාර දැන්වීම පළ කරන්න ඕනේ. තරවකරු සම්බන්ධ කරගන්න වෙනවා. ගැනුම් කරවිල බලනවා. ඒගොල්ලෝ බලන කෝණයෙන් අපේ ඉඩම නැහැ. අපේ ඉඩම තියෙන්නේ උස් ප්‍රදේශයක. ඒගොල්ලෝ බලන්නේ පහත් ප්‍රදේශයක. ඊට පස්සේ අපේ ඉඩමේ වතුර ප්‍රශ්න බලපානවා. ඔහොම ලොකු ප්‍රශ්න තියෙනවනේ. සමහර අය වතුර ප්‍රශ්න නොසලකා උස් ප්‍රදේශයක ගයක් හදාගෙන ජීවත් වෙන්න හරි කැමතියි. ඒ එහෙම කෙනෙක්ම හම්බ වෙන්න ඕන. ඉතින් ලේසි නෑ. සමහරට මාස අවුරුදු ගාණක් යනවා. ද්‍රවශීලතාවය අඩුයි. නමුත් අපි භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරා නම් අපිට ෂණිකව පුළුවන් බැංකුවකට දීලා ආපසු සල්ලි කරගන්න. අය වගේ ඉක්මනින් මුදල් බවට පත් කර ගැනීම හැකියාව ගැන බලන්නට ඕන. එහෙනම් හදිසි මූල්‍ය අවශ්‍යතා මතු වූ විට හදිසි මූල්‍ය අවශ්‍යතා මතු වූ විට පහසුවෙන් හා ඉක්මනින් දෙකම පහසුවෙන් හා ඉක්මනින් ආයෝජිත වත්කම් මුදල් බවට පත්කරගත හැකි විය යුතුය. ඒ ගැනත් හිතලා ඕනේ විකල්ප ආයෝජන මාර්ගයක් තීරණය කරන්න. ඊළඟ සාධකයක් අපි බලමු. environment factors. ඒ කියන්නේ මොකද්ද? පාරිසරික සාධක. මොකද්ද මේ කියන්නේ? අපි සමහර විට අපේ ධනය ආයෝජනය කරනකොට ඒ තුලින් පරිසරයට හානිකර තත්ත්වයක් උදා වෙනවා නම් අනවශ්‍ය ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න පුළුවන්. නීතිමය ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. මහජන විරෝධයක් එන්න පුළුවන්. තේරුණාද? මොකද විශේෂයෙන්ම අද වෙන විට පරිසරය ගැන මුළු ලෝකයේම අවධානය දිනෙන් දින වර්ධනය වෙනවා. අද පරිසර හිතකාමී ව්‍යාපාර ලෝකපුරවැසියන් ප්‍රාර්ථනා කරනවා. එවන් පසුබිමක් තුළ අපි පරිසර හිතකාමී ව්‍යාපාරිකයෙක් විදියට තමයි ආයෝජනය කළ යුත්තේ. අපේ ආයෝජන හරහා පරිසරය විනාශ වෙන්න බෑ. අපි හිතමු අපි කිසියම් ආයෝජන කටයුත්තක් කරනවා විසිතුරු මසුන් නැති කරන්න. විසිතුරු මසුන් බෝ කරන්න. අපි විශාල ජල තටාක හදනවා. ඒ හදද්දී අනිවාර්යයෙන්ම ගස් කොළන් විශාල ප්‍රමාණයක් විනාශ කරන්න වෙනවා. තේරුණාද? ඊට පස්සේ ඒ ප්‍රදේශයේ ආවරණය කරලා වනසතුන්ට ඒ ප්‍රදේශයෙන් බැහැරට යවන්න වෙනවා. මොකද වෙන්නේ? පරිසරය අපි තනි කරන්නේ පැත්ත ගහනවා. සතුන්ගේ රජදහනක් වූ පරිසරයේ සතුන්ගෙන් හුදකලා කරනවා. තේරුණාද? ඒ සතුන් ඊට පස්සේ ආසන්න ගම්මාන වලට කඩා වැදිලා මිනිස්සුන්ට හානි කරනවා. අන්න එවැනි බලපෑමක් ඇති නොවන ආකාරයේ
ආයෝජන මාර්ගත් වෙන්නට ඕනේ. කොහොම හරි පරිසර හිතකාමී ලෙස ආයෝජන කටයුතු වල නියැලීමට හැකි ආයෝජන මාර්ග තමයි තෝරගන්නට ඕනේ. පරිසරයට හානි කරන ආයෝජන මාර්ග වලට අත ගන්න හොඳ නැහැ. පැහැදිලිද? එhmenan පරිසර හිතකාමී ව්‍යාපාරිකයෙක් පරිසර හිතකාමී ව්‍යාපාරිකයෙක් ලෙස ක්‍රියාත්මක විය හැකි ආයෝජන අවස්ථා තෝරාගත යුතුයි. ඊළඟට අන්සර්ටිනිටි කියන්නේ මොකද්ද? අවිනිශ්චිතතාවය. ඒ කියන්නේ විකල්ප ආයෝජන මාර්ග අතර සැසඳීමක් කරලා තෝරගන්නකොට අවිනිශ්චිතතාවයේ අඩුම ආයෝජන මාර්ගයක් වෙන්නට ඕන. මෙතනට අවදානම සම්බන්ධයි. නමුත් අවදානමකම ගොඩක් කරලා ප්‍රතිලාභනේ, මූල්‍ය ප්‍රතිලාභ අහිමි වීමේ අවදානම මේ කියන්නේ වෙනම කතන්දරයක්. මේ කියන්නේ අවිනිශ්චිතතාවය. මේ ආයෝජනය දීර්ඝ කාලයක් පවතින ආයෝජන මාර්ගයක් වෙන්නට ඕන. මේ ආයෝජනය අපිට දැන් අපි කිසියම් මාර්ගයක ආයෝජනය කරනවා අපි යන ප්‍රතිලාභ ඉතින් බලමු ආයෝජනය කරලා අපිට ආදායම ලැබෙන විදිහට අපි ප්‍රතිලාභ ගෙවන්නම්. එහෙම බෑනේ. ඒතර අවිනිශ්චිතයි. කියන මුලින් ආයෝජනය කරන්නකො. කරලා අපි බලමු උපරිම අපි ඔයගොල්ලන්ට ප්‍රතිලාභයක් දෙන්න බලන්න. එහෙම බෑ. අපිට උපයාගත හැකි ප්‍රතිලාභේ නිශ්චිතව හඳුනාගත හැකි වෙන්න ඕන. නිශ්චිතව හඳුනාගත හැකි නොවේ නම් අපි මේ මාර්ගය ආයෝජනය කරන එකේ තේරුමක් නැහැ. පැහැදිලිද? එහෙමනම් ආයෝජනයේට ලැබෙන ප්‍රතිලාභ නිශ්චිතව හා කල්ැතිව හඳුනාගත හැකි විය යුතුයි. දැන් සමහර විට ඔබට අත්දැකීම් ඇති ඔබේ ගෘහයන් තුල සමහර අය කියන මම අසවලත් එක්ක බිස්නස් එකට සල්ලි දෙවුවා. කොයිද කිසි පිළිවෙලක් නැහැ. එක මාසෙක මට රුපියල් ලක්ෂයක් දුන්නා. ඊළඟ මාසෙ උන්න බිස්නස් නැහැ කියලා 50000ක් දුන්නා. මේ මාසෙ රුපියල් 20000යි. කියලා එහෙම කියනවද? අන්න අවිනිශ්චිත. එහෙම අවිනිශ්චිත වෙන්න බෑ. අපිට ආයෝජන ලැබෙන ප්‍රතිලාභෙන් නිශ්චිතව කල්ැතුව పూర్වෙන් ගණනය කිරීමේ හැකියාව තියෙනට ඕනේ. පැහැදිලිනේ? රයිට්. ඊළඟට අපි බලමු investment policy of the firm. ඒ කියන්නේ කිසියම් ආයතනයක ආයෝජන ප්‍රතිපත්ති තියෙනවනේ ඒවත් හිතන්න ඕනේ. ඒතර ලියන්න ඕනේ වරහන් ඇතුලේ ව්‍යාපාර ආයෝජන ප්‍රතිපත්ති. දැන් එක් ව්‍යාපාර තුල ආයෝජනයේ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හදලා තියෙනවා. අපි කියන්නේ රෙගුලේෂන්ස් කියලා. රෙගුලාසි. තේරෙනවද? ප්‍රතිපත්ති. දැන් සමහර ආයෝජන මාර්ගවල ආයෝජනය කිරීම තහනම් කරලා තියෙනවා. සමහර මාර්ගවල ආයෝජනය කිරීම නිර්දේශ කරලා තියෙනවා. ඒ වගේ ව්‍යාපාරයේ විසින් අනුමත කළ මාර්ගවල ආයෝජනය කරන්න වග බලා ගන්න ඕනේ. අනුමත නොකළ හෝ නැත්තම් තහනම් නොකළ නමුත් තහනම් නැහැ. හැබැයි අනුමත කරලා නැහැ. සමහර ආයෝජන මාර්ග කෙලින්ම ව්‍යාපාරයේ නිර්දේශ කරලා තියෙනවා. තේරෙනවද? ඒ නිර්දේශිත මාර්ගවල විතරයි ආයෝජනය කරන්න ඕනේ. එහෙමනම් ඒ කියන්නේ ව්‍යාපාර විසින් పూర్ව පර්යේෂණ කළව නිකම් නෙවෙයිනේ. పూర్ව පර්යේෂණ තුලින් හඳුනාගෙන
හඳුනාගෙන නිර්දේශ කළ ආයෝජන මාර්ග විය යුතුයි. අපි හිතුවක්කාර විදියට තෝරගන්න යන්නේ නැහැ. ඒ ව්‍යාපාර ආයෝජන ප්‍රතිපත්ති වලට එකඟ මාර්ගයක් තමයි තෝරගන්න ඕනේ. පැහැදිලිනේ? ඊළඟට cost of the investments. ඒ කියන්නේ මොකද්ද? ආයෝජන පිරිවැය. ඒ ගැනත් හිතන්න ඕනේ. ආයෝජන පිරිවැය. සෑම ආයෝජනයකදීම ආයෝජන අවස්ථාවට පෙර පූර්ව ආයෝජන පිරිවැය තියෙනවා. පූර්ව ආයෝජන පිරිවැය තියෙනවා. ඊට පස්සේ පසු ආයෝජන පිරිවැය තියෙනවා. දැන් කිසියම් ආයෝජන අවස්ථාවක් හඳුනා ගන්න අපිට සමහරට ඒ විකල්ප ආයෝජන අවස්ථා අපිට නිරීක්ෂණය කරන්න වෙනවා. ගමන් වියදම් දරලා යන්න වෙනවා. විවිධ අයත් එක්ක සාකච්ඡා කරන්න වෙනවා. විශේෂඥයෙක් ගෙන්වලා එයාට ගෙවීම් කරලා ඉහළ ෆී එකක් ගෙවලා ගාස්තුවක් ගෙවලා එයාගේ නිර්දේශ ලබා ගන්න වෙනවා. මේ ආයෝජනය කරන්න පෙර පූර්ව ආයෝජන පිරිවැය. ඒ වගේම ආයෝජන කිරීමේදී අපිට පිරිවැය දරන්න වෙනවා. සමහරට තරවුකරුවන්ට තරවු ගාස්තු ගෙවන්න වෙනවා. සමහරට බෙදාහැරීමේ ආයතනවලට අපිට ප්‍රවාහන ගාස්තුවක් දරන්න වෙනවා. අන්න ඒ වගේ ආයෝජන පිරිවැය සමහරට අපිට ආයෝජනයේදී උපේන ආදායම් තියෙනවනේ ප්‍රතිලාභ ඒවට බදු ගෙවන්න වෙයි. බදු පිරිවැයක් තියෙනවා. සමහර ආයෝජන මාර්ගවල බදු නිදහසක් තියෙනවා. එනම් අන්න පිරිවැය අඩු වෙනවා. ඒ වගේ විකල්ප ආයෝජන මාර්ග වෙනුවෙන් పూర్වයෙන් සහ ආයෝජනයට පසු දරන්න සිදුවන වියදම් අවම මාර්ගයක් වෙන්න ඕනේ. අවම මාර්ගයක් නම් තමයි අපි ආයෝජන සඳහා තෝරාගත යුත්තේ. පැහැදිලිනේ? එහෙමනම් పూర్ව ආයෝජන මෙන්ම පසු ආයෝජන పూర్ව ආයෝජන මෙන්ම පසු ආයෝජන පිරිවැය අවම මාර්ගයක් විය යුතුයි. උදාහරණයක් වශයෙන් ආයෝජන ප්‍රතිලාභ මත බදු අඩු මාර්ග උදාහරණයක් වගේ. ඒ වගේ පිරිවැය අඩු මාර්ගයක් වෙන්න ඕනේ. එහෙම වුණොත් අපට ආයෝජනයෙන් උපරිම ප්‍රතිලාභයක් උකහා ගන්න පුළුවන් වෙන්නේ. අපි ඊළඟට බලමු legal conditions නීතිමය තත්වයන්. නැත්නම් නීතිමය අවශ්‍යතා. නීතිමය අවශ්‍යතා. අවශ්‍යතා නැත්නම් කොන්දේසි දෙකම හරි. දැන් අපි විකල්ප ආයෝජන මාර්ග හඳුනා ගන්නකොට බලන්න ඕනේ ඒ ආයෝජන සඳහා බලපැවැත්වෙන නීතිමය අවශ්‍යතා තියෙනවා. ඒ නීතිමය අවශ්‍යතා වලටත් යටත්ව තමයි ආයෝජන මාර්ගය තෝරගන්න. පවතින ආයෝජනයේ සඳහා පවතින නීති රීති උල්ලංඝනය කරලා අපි ප්‍රතිලාභ උපයන්න හොඳ නැහැ. මොකද අපිට අනිවාර්යෙන් කොහෙන් හරි පිහිර වෙනවා. නෛතික චෝදනාවට ලක් වෙන්න වෙනවා. නෛතික දඬුවම් විඳින්න වෙනවා. තේරෙනවද? ඒ නිසා නීති විරෝධී ආයෝජන මාර්ගයෙන් හීනෙන්වත් හිතන්න හොඳ නැහැ. නීති විරෝධී නොවන, නීතියට පිළිගත හැකි, නීතියට පටහැනි නොවන ආයෝජන මාර්ගයක්ම වෙන්නට ඕන. පැහැදිලිද? උදාහරණයක් වශයෙන් දැන් සමහර ආයෝජන මාර්ග අපි දන්නවා තියෙනවා පිරමිඩ් ආයෝජන ක්‍රම. මතකනේ? පිරමිඩ් ආයෝජන ක්‍රම. කෙලිම ශ්‍රී ලංකා මහ බැංකුව ඒව තහනම් කරලා තියෙනවා. වරින් වර පුවත්පත්වල පිටු ගණන් දානෝ දැන්වීම. අන්තර්ජාලයේ දැන්වීම් පළ කරලා අපේ රටේ ලාංකික පුරවැසියන් ලාංකික විභව ආයෝජකයන් සුරක්ෂිත කිරීමේ පරම චේතනාවෙන් ඒ තහනම් කිරීම පිළිබඳ නිවේදන නිකුත් කරනවා. තහනම් පිරමිඩ් ආයෝජන මාර්ගවල ආයෝජනය කළොත් නෛතික දඩුවම් ලැබෙන හැටිත් මහ බැංකුව අපූර්වට දැනුවත් කරනවා. එහෙනම් අන්න ඒ වගේ කිසියම් නීතියකින් හෝ මහ බැංකුව වැනි බලාධිකාරයකින් හෝ
නෛතික වශයෙන් තහනම් කරපු විකල්ප මාර්ගවල ආයෝජනය කිරීම සුදුසු නැහැ. කොහෙත්ම සුදුසු නැහැ. නීතියට එකඟ, නීතියට පිළිගත හැකි, නීතියෙන් අපිට තර්ජනයක් නොවන මාර්ගවල පමණයි ආයෝජනය කළ යුත්තේ. පැහැදිලිනේ? රයිට්. අපි ලියමු මෙහෙම පිළිගත් නෛතික ආයතන මගින් තහනම් නොකළ ආයෝජන මාර්ග විය යුතුය. උදාහරණයක් ඔන්න ලියමු එකට. උදාහරණ පිරමිඩ් ආයෝජන. පිරමිඩ් ආයෝජන ක්‍රම මහ බැංකුවෙන් තහනම් කර ඇත. එහෙනම් අපි වෙනි මාර්ගවල ආයෝජනය කරන්න හොඳ නැහැ. කොහෙත්ම ඒවට අපි සැලසුම් සකස් කරන්න හොඳ නැහැ. ඊළඟට influence on operations. ඒ කියන්නේ මොකද්ද? influence on operations කියන්නේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය ඇති කරන බලපෑම. මෙහෙයුම් ක්‍රියාකාරීත්වයට මෙහෙයුම් ක්‍රියාකාරීත්වයට ඇති කරන බලපෑම. ඒකත් බලන්න ඕනේ. දැන් කිසියම් ආයෝජන මාර්ග අපි තෝරගත්තම අපේ ව්‍යාපාරයේ සාමාන්‍ය මෙහෙයුම් ක්‍රියාවලිය තියෙනවනේ. ඒ මෙහෙයුම් ක්‍රියාකාරීත්වයට ඍණාත්මක බලපෑම් ඇති කරන ආයෝජන මාර්ගයක් නම් අපි ඒක තෝරගන්න හොඳ නැහැ. අපි දැන් කරගෙන යන්නේ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදිත බිහි කරලා අපනයනය කිරීම නම්. ඒක තමයි ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාවලිය. ඒ මෙහෙයුම් ක්‍රියාකාරීත්වයට හානියක් වන ආකාරයේ ආයෝජන මාර්ග අපි පටලවා ගන්න හොඳ නැහැ. මොකද ඒක වෙන අපේ ප්‍රධාන ආදායම් මාර්ගය වන කුරුඳු ආශ්‍රිත නිෂ්පාදිත බිහි කරලා අපනයන ක්‍රියාවලින් අපි මෙතෙක් වසර ගණනාවක් දීර්ඝ කාලයක් තිස්සේ අපි සාර්ථකව ලාභ ලැබුවා. සාර්ථක ව්‍යාපාරිකයෙක් බවට පත් වුණා. ජනාධිපති සම්මාන හම්බුණා. එවන් කීර්තිමත් ව්‍යාපාරයක පැවැත්මට හානිකර, ඒ කියන්නේ නොගැලපෙන ආයෝජන අවස්ථාවක් නම් කොහෙත්ම තෝරගන්න හොඳ නැහැ. පැහැදිලිනේ? එහෙමනම් ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාකාරීත්වයට බාධාවක් විය හැකි ආයෝජන මාර්ග නොවිය යුතුයි. එවැනි මාර්ග අපි තෝරගන්න හොඳ නැහැ. මෙහෙයුම් ක්‍රියාකාරීත්වයට බාධාවක් ඇති නොකරන ආයෝජන මාර්ගයක් වෙන්නත් ඕනේ. මෙන්න මේ වගේ මූලික සාධක කීපයක් සැලකිලිට අරගෙන තමයි විකල්ප ආයෝජන මාර්ගයක් හෝ මාර්ග කීපයක් තෝරාගත යුත්තේ. මම නැවත කියනවා මේක විභාගෙට බොහෝ විට 2022 අනිවාර්ය ප්‍රශ්නයක්. නැත්තම් 23 කොහොමත් අහනවා, 22ත් 99%ක්ම අහනවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න, මේක තේරුම් ගන්න. මේ කාරණා අඩුම ගානේ ඔබ 4ක් කෙටියෙන් පැහැදිලි කරන්න කිව්වොත්, 4ක් විස්තර කරන්න කිව්වොත් මෙන්න මේ වගේ කෙටි පැහැදිලි කිරීමක් කරන්න තරම් ඔබ සූදානම් වෙන්න ඕනේ. පැහැදිලිනේ? හොඳයි, අපි අද පාඩම් පරිච්ඡේදයේ මගින් වැදගත්ම විෂය කරුණක් හයිලයිට් කරා. ඒ තමයි ආයෝජන ක්‍රියාවලිය. ව්‍යාපාරිකෝ නිරන්තරයෙන්ම ආයෝජනයට සම්බන්ධයි. ඒ කියන්නේ කිසිදු ව්‍යාපාරිකයෙක් තනි ව්‍යාපාර කටයුත්තකට පමණක් දායක වෙන්නේ නැහැ. යම් භාණ්ඩයක් නිපදවන ව්‍යාපාරිකයෙක් විතරක් වෙන්නේ නැහැ. යම් භාණ්ඩයක් අලෙවි කරන ව්‍යාපාරිකයෙක් විතරක් වෙන්නේ නැහැ. එයා තව විකල්ප මාර්ග තුලින් ප්‍රතිලාභ උපයන්න පුළුවන් විකල්ප මාර්ග හොයාගෙන ඒ විකල්ප මාර්ගවල තමන්ගේ ධනෙ ආයෝජනය කරලා ආයෝජන වෙළඳ පොලේ පෙරමුණටම
ගමන් කරන්න ක්‍රියාත්මක වෙනවා. නැත්නම් ආයෝජන වෙළඳ පොලේ නායකත්වයක් දරන මහා පරිමාණ ආයෝජකයෙක් බවට පත් වෙන්න උත්සාහ කරනවා. අපි ඒ නිසා ආයෝජනය කියන්නේ මොකක්ද? විකල්ප ආයෝජන මාර්ග තෝරගන්නකොට සලකනු සාධක මොනවද? ආයෝජනයේදී ගන්න වෙන ප්‍රධාන තීරණ දෙකයි. කෙටි කල් ආයෝජන තීරණ, දිගු කල් ආයෝජන තීරණ ආදී වශයෙන් අපි ආයෝජනය සම්බන්ධ සංකල්ප කීපයක්ම සාකච්ඡා කරා. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් මූල්‍ය කල්පනාකරණයේ තව දුරටත් පරිණත වූ විශේෂ සංකල්ප කීපයක්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.